බුද්ධාභිවන්දන. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම
මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනා ඊ타ම වැදගත් ධර්ම මාතෘකාවක්. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 174 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන බද්දාලිය කියන සූත්‍ර දේශනාව. මේ බද්දාලි සූත්‍ර දේශනාව අපේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බද්දාලි කියන භික්ෂුන් වහන්සේ අරමුණු කරගෙන දේශනාව කළේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ යම් දේශනාවක් දේශනා කරනවා නම් ඒ දේශනාව මුළු මහත් සත්වයන්ටම සිව්වනක් පිරිසටම අදාළ ධර්ම කාරණාවක්. මේ බද්දාලි සූත්‍රය ඊ타ම වැදගත් ඊ타ම වටින ධර්ම කාරණාවක්. ඔබ අපගේ ජීවිතවල තියෙන බොහෝ අඩුපාඩුකම් ප්‍රමාණයක් මේ ධර්ම මාර්ගයේ යන්නට බාධාවක් ඇති කරන බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ පිළිබඳව අපේ හිතේ උපදින්නට පුළුවන් බොහෝ අඩුපාඩු ප්‍රමාණයක් මේ ධර්ම දේශනාව තුළින් සකස් කර ගන්නට පුළුවන්. බද්දාලි සූත්‍රය ඊටාම දීර්ඝ දේශනාවක්. මේ දේශනාව අපට එක දේශනාවකින් නිමා කරන්නට ගියොත් මේ දේශනාවේ තිබෙන බොහෝ රසවත් තැන් අපට මගහැරෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ධර්ම කාරණාවටත් කරන ලොකු බාධාවක් අලාභයක් වෙනවා. ඒ ධර්ම කාරණාවට අසාධාරණයක් නොකර අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය තුල අපට මේ දේශනාව නිමා කරගන්නට බැරි වුණොත් අපි නැවත ධර්ම දේශනාවක් තුලින් ඒ ඉතිරි කාරණාවල් සාකච්ඡා කරන්න. අපට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැටහෙන්නේ නැති ඇයි? ධර්මය හරියාකාරව වටහා ගන්න බැරි ඇයි? මෙන්න මෙවන් කාරණාවල් බොහෝ ප්‍රමාණයක් මේ ධර්ම දේශනාව තුළින් භාග්‍යවතුන් වහන්සේ සාකච්ඡා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඬු සිටුතුමාගේ ආරාමෙහි වැඩ වාසය කරන කාලේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා පින්වත්නි විනය ශික්ෂාපදයක් පනවනවා. ඒ තමයි අහංකෝ භික්කවේ ඒකාසන භෝජනං බුංජාමි. මහණෙනි මම
එක ආහාරයක් දවසකට එක වේලක් ආහාරය වළඳමි. පිටති මෙතන ඒකාසන භෝජනං කියලා සඳහන් කරලා තියෙන්නේ අසන කියලා කියන්නේ ආහාරයට. අපේ පිංගුතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට රකින්න පුළුවන් දූතාංග 13ක් දේශනා කරලා තියෙනවා. ඒ දූතාංග 13න් එක දූතාංගයක් තමයි ඒකාසනිකංග දූතාංගය කියලා කියන්නේ. මේ ඒකාසනිකංග දූතාංගය කියන කාරණාවත් මෙන්න මේ කාරණාව තුලින් පිංගුතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ඒකාසන කියලා කියන්නේ එක අසුනක ඉඳගෙන ගන්න ආහාරයක් කියලා. මොකද ආසන කියන වචනේ අර්ථය අසුන කියන ආකාරයට බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. නමුත් ආසන කියලා හඳුන්වන්නේ ආහාරයට. අසන කියන්නේ ආහාරයට. ඒකං අසනං එක ආහාරයක්. භෝජනං අනුභව කරනවා. එතකොට මෙතන අර්ථය එන්නේ එක වේලක් දන් වළඳනවා කියන අර්ථය. දැන් ඒකාසනිකංග දුතාංගය කියලා කියන්නේ අපේ පින්වතුන් දන්නවා දුතාංග 13ක් තියෙනවා. ඒ දුතාංග 13 දවසකට එක වේලක් දන් වළඳනවා කියන අර්ථය තමයි ඒකාසනිකංග දුතාංගය කියලා කියන්නේ. ඒකාසනිකාංග දුතාංගය, පත්තපිණ්ඩිකාංග දුතාංගය, එහෙම දුතාංග 13ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ ඒකාසනිකාංග දුතාංගයේදී ඒ දුතාංගය මට්ටම් 3කට රකින්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා මට්ටම් 3කට රැකලා තියෙනවා. කොහොමද? සමහර කෙනෙක් මෘදුක වශයෙන් රැකලා තියෙනවා. මෘදුක කියලා කියන්නේ ආහාර අනුභව කරනකොට දැන් එක වේලක් දන් වළඳනවා කියලා කියන්නේ තමන්ට කැමැති ප්‍රමාණයක් බෙදා ගන්නත් පුළුවන්, අකමැති ප්‍රමාණයක් ඉවත් කරන්නත් පුළුවන්. කැමැති ප්‍රමාණයක් බෙදා ගන්නත් පුළුවන්, අකමැති ප්‍රමාණයක් ඉවත් කරන්නත් පුළුවන්. ඒ මෘදුක වශයෙන් ඒකාසනිකාංග දුතාංගයේ වඩනකොට ඊළඟට මධ්‍යම වශයෙන් මේ දුතාංගයේ වඩද්දී සමහර වෙලාවට බොහෝ ප්‍රමාණයක් බෙදා ගන්නවා, වැඩි ප්‍රමාණයක් ඉතුරු කරනවා. එහෙම බෙදා ගන්නත් පුළුවන්. හැබැයි මේ ඒකාසනිකාංග දුතාංගය උත්කෘෂ්ඨ ලෙස වඩනවා කියලා කියන්නේ. උත්කෘෂ්ඨ ලෙස වඩනවා කියලා කියන්නේ එක වේලක් දන් වළඳන මේ හාමුදුරුවෝ සමහර වෙලාවට මේ පත්තපිණ්ඩික දුතාංගයේ මට්ටමට, ඒ කියන්නේ පාත්‍රයට යම් ප්‍රමාණයක් බෙදා ගන්නවා නම් ආන්න ඒ ප්‍රමාණේ දාන්න ගන්න එක අවසන් කරනවා. පත්තපිණ්ඩික දුතාංගයේ ස්වභාවයත් ආන් ඒ වගේ. නමුත් ඒකාසනිකාංග දුතාංගයේ තමයි රකින්නේ. හැබැයි
සමහර වෙලාවට බෙදා ගන්න ප්‍රමාණය විතරක් වළඳනවා. ඒ නිසා මේ ඒකාසනිකංග දුතාංගිය මට්ටම් 3කට රකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ මහණෙනි මම දවසකට එක වේලයි දන් වළඳන්නේ. දවසකට එක වේලයි මම දන් වළඳන්නේ. මේ එක වේලක් දන් වළඳනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතනදී අදහස් කළේ මේ ඒකාසනිකංග දුතාංගේ රකින්නවා කියන කාරණාව නෙමෙයි. මොකද භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු මුල් කාලේ පින්වත්නි භික්ෂූන් වහන්සේලාට සිල්පද පනවල නැහැ. අවුරුදු 20ක් යනකම් පින්වත්නි ශික්ෂාපද පනවල නැහැ. එතකොට ඇයි ඒ අවුරුදු 20 පුරාවටම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද නොපනවලා තියෙන්නේ? ඒ අවුරුදු 20 පුරාවටම හිටපු භික්ෂුන් වහන්සේලා අතිශයින්ම වීරියවන්තව අතිශයින්ම දුෂ්කරව තමන්ගේ සීලයන් ආරක්ෂා කරමින් උන්වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ආන්න ඒ නිසා පින්වත්නි උන්වහන්සේලා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද සමාදන් කරවන්න උපදෙස් දීලා නැහැ. මොකද කවුරුවත් ශික්ෂාපද කඩපු නැති නිසා. මෙන්න මේ කාරණාව අති විශේෂ කාරණාවක්. මොකද ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවන්න පටන් අරන් තියෙන්නේ ඒ භික්ෂූන් වහන්සේලා නිවනින් ඉවත් වෙලා නිවනින් බැහැර වෙලා මේ සංසාරයට නැවත නැවත වැටෙන ගමන සසර නැමැති සාගරයට නැවත නැවත වැටෙන ගමනකට භික්ෂුන් වහන්සේලා පත්වෙන නිසයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවන්න පටන් අරන් තියෙන්නේ. පින්වත්නි මෙහෙම ශික්ෂාපද පනවනකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍ර දේශනාව සිදුවෙන කාල පරිච්ඡේදය වෙනකොට භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් භික්ෂුන් වහන්සේලාට වළකින්න කියලා දේශනා කරලා ඉවරයි. රාත්‍රී භෝජනයෙන් භික්ෂුන් වහන්සේලාට වළකින්න කියලා දේශනා කරලා ඉවරයි. ඒක දේශනා කරේ කීටාගිරි සූත්‍රයේදී. හැබැයි මේ බද්දාලිය සූත්‍රයේ දේශනා කරන කාලෙ වෙනකොට පිටුතුනි බොහෝ භික්ෂුන් වහන්සේලා ඉර මුදුන්ුණෙන් පස්සෙදිත් ආහාර අනුභව කරලා තියෙනවා. විකාලයේත් ආහාර අනුභව කරලා තියෙනවා. එහෙම විකාලේ ආහාර අනුභව කරනවා කියන කාරණාව ශාසනය තුල බලවත් වෙන්න පටන් ගත්තයින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා. මහණෙනි ඉර මුදුන් වෙනකොට දන් වළඳන එක නතර කරන්න. මෙතන ඒකාසන භෝජනං කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා වැඩි දිනේ සාමාන්‍යයෙන් පිණ්ඩපාතේ වැඩලා තියෙන දවසකට එක වතාවයි. සාමාන්‍යයෙන් උදේට භික්ෂුන් වහන්සේලාට වළඳන්න ලැබිලා තියෙන්නේ කැඳක් ඒ වගේ ආහාරයක්. බොහෝ වෙලාවට කැඳ තමයි ආහාර ලෙස උදෑසන කාලේ අනුභව කරන්න ලැබිලා තියෙන්නේ. දහවල් කාලේ වෙනකොට තමයි භික්ෂුන් වහන්සේලා දන් වළඳලා තියෙන්නේ. හැබැයි මේ බද්දාලී සූත්‍රයේ දේශනා කරන කාලේ භික්ෂුන් වහන්සේලාට රාත්‍රී භෝජනයෙන් වැළකෙන්න කියලා කිව්වට
ඉර මුදුන් උණයින් පස්සේදි දන් වළඳන්න එපා කියලා පැනවීමක් කරලා තිබුණේ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාල පරිච්ඡේදයේ භික්ෂුන් වහන්සේලාට පනවනවා මහණෙනි මම එක වේලයි දන් වළඳන්නේ. ඒ කියන්නේ ඉර මුදුන් වෙනකොට දන් වළඳන එක නතර කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකාසන භෝජනං අහංකෝ භික්කවේ බුඤ්ජමානෝ එක වේලක් දන් වළඳන මට මහණෙනි අප්පාබාධ තංච සංජානාමි අප්පා තංච ලහුට්ටානංච බලංච පාසු විහාරංච මහණෙනි එක වේලක් දන් වළඳන මට අප්පාබාධ ලෙඩ රෝග අඩුයි. එක වේලක් දන් වළඳන මට ලෙඩ රෝග අඩුයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආබාධ අඩුයි. පාසු විහාරංච බලවත්ව සිහිය උපදවාගෙන පහසුවෙන් වාසය කිරීමේ හැකියාවක් මේ එක වේලක් දන් වළඳන මට ආනිසංසයක් හැටියට තියෙනවා. ආබාධ අඩු බව, ලෙඩ අඩු බව, රෝග අඩු බව, සැහැල්ලු බව, කයේ බලය, පහසු විහරණය කියන කාරණාවල් ආනිසංස හැටියට තියෙනවා. මොකක් නිසාද? මම එක වේලක් දන් වළඳන නිසා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටත් කියනවා ඒත තුම්හේපි භික්කවේ ඒකාසන භෝජනං බුඤ්ජත. ඒ නිසා මහණෙනි නුඹලාත් එක වේලක් දන් වළඳන්න. එක වේලක් දන් වළඳන නුඹලාටත් මහණෙනි ආබාධ අඩුවෙන්, රෝග අඩුවෙන්, කාය බලයකින් පහසුවෙන් වාසය කිරීමේ හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ කාරණාව දේශනා කරාම ජේතවනාරාමේ මේ කාලේ වස් සමාදන් වෙලා හිටියා බද්දාලිය කියලා එක්තරා භික්ෂුවක්. මේ බද්දාලිය භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියනවා අහංකෝ බන්තේ න උස්සාහං ඒකාසන භෝජනං බුඤ්ජිතුං ඒකාසන භෝජනං හි මේ බන්තේ බුඤ්ජතෝ සියා කුක්කුච්චං සියා විප්පටිසාරෝති. මේ බද්දාලිය භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි මම එක වේලක් දන් වළඳනවා කියන කාරණාව කරන්න බෑ. මට එක වේලක් දන් වළඳනවා කියන කාරණාව කරන්න අමාරුයි. මොකද ස්වාමීනි මගේ හිතේ සැකයක් තියෙනවා මට දවසකට එක වේලක් දන් වළඳලා ඉන්න පුළුවන්ද කියලා. උන්වහන්සේ කියනවා මට හිතේ සැකයක් තියෙනවා මට එක වේලක් දන් වළඳලා ඉන්න පුළුවන්ද කියලා හිතේ සැකයක් තියෙනවා කියලා මේ බද්දාලි කියන භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දේශනා කරනවා. අට කතාවේ සඳහන් කරලා තියෙනවා මේ බද්දාලි කියන භික්ෂුන් වහන්සේට මේ වගේ සිතුවිල්ලක් හිතේ උපදින්නේ. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ මේ ලෝකයේ සත්‍යයන්ට අනුකම්පා පිණිස. නැත්තම් භාග්‍යවතුන් වහන්සේ කාගේවත් සැපයට ගරහන්නේවත් කාගේවත් ලැබෙන දෙයකට ඊර්ෂ්‍යා කරන්නේවත් එහෙම දෙයකට නෙමෙයි මේ දේශනාව කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නුවණින් දකිනවා මේ භික්ෂුන් වහන්සේලාට
මෙන්න මේ කාරණාව මේ ක්ලේශය බලවත් වීම නිසා මේ ක්ලේශය බලවත් වීම නිසා උන්වහන්සේලා මේ නිර්වාණ මාර්ගයේ කියන මාර්ගයෙන් ඉවත්ව කටයුතු කරනවා. හැබැයි ශාසනයට ඇතුල් වෙන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මේ ප්‍රතිපදාව රූක්ෂ උනත් වඩනවා කියන පොරොන්දුව මත. මොකද පැවිදි වෙනකොට පැවිදි වෙන භික්ෂුන් වහන්සේ පොරොන්දුවක් දෙනවා. මම පින්ඩ පාතින් යැපෙනවා. මම පිඬු පිනිස ගොස් තමයි ආහාර අනුභව කරන්නේ. හැබැයි මට යම් තැනකින් දානයකට ආරාධනාවක් කළොත් නිමන්ත්‍රණය කළොත් අන්න ඒ නිමන්ත්‍රණ භෝජනයත් වළඳනවා. හැබැයි තැන් තැන්වල ගිල පිණ්ඩපාතයෙන් තමයි ආහාර අනුභව කරන්නේ. මම පාංශුකූල චීවර පමණක් පෙරවනවා. පාංශුකූල චීවර පමණක් මම පෙරවනවා. හැබැයි මට කවුරු හරි කෙනෙක් හොඳ සිවුරක් ගෙනත් දුන්නොත් ඒකත් අඳිනවා. හැබැයි මගේ බලාපොරොත්තුව පාංශුකූල චීවරෙන් යැපෙන්න. ඊළඟට දේශනා කරනවා මම කටුක ආහාර කටුක බෙහෙත් වර්ග විතරක් වළඳනවා. මම කටුක බෙහෙත් වර්ග විතරක් වළඳනවා. හැබැයි යම්කිසි කෙනෙක් මට හොඳ බෙහෙතක් ගෙනත් දුන්නොත් ඒකත් අනුභව කරනවා. මම ආරණ්‍යවල රුක්ෂ මූලයන්හි ගුහාවන්හි වාසය කරනවා. හැබැයි කවුරු හරි කෙනෙක් මට හොඳ කුටියක් හදලා දුන්නොත් එහි වාසය කරනවා. මෙන්න මේ අරමුණ තමයි භික්ෂුවකට පැවිදි වෙනකොට තියෙන්න ඕන. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ යම්කිසි කාරණාවක් පනවන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලා නිර්වාණ මාර්ගයෙන් අයින් වෙලා කියලා. හැබැයි බලන්න පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ යම්කිසි කාරණාවක් පනවද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ කියන කාරණාව තුලින් පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි දක්වන කරුණාව පින්වතුනි බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් පින්වත්නි ඒ කාරණාව වර්ධවා වටහා ගන්න පුළුවන්. බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ කාරණාව වර්ධවා තමයි වටහා ගන්නේ. පින්වතුනි ද්විදහපත කියලා සූත්‍රයක බුදුහාමුදුරු දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි කාරණාවක් කියනකොට යම්කිසි කෙනෙක් ඒ කාරණාව පිළිගන්නේ නැහැ කියන මට්ටමට එන්නේ ගොඩක් වෙලාවට ඒ කෙනාගේ පෙර බලවත් අකුසල කර්මයක් ඉස්මතු වෙන වෙලාවට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරා සුනක්කත්ත කියලා හාමුදුරු නම. භාග්‍යවතුන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේ දවසක් දිවස ලබන්න කමටහන දෙනවා. මගේ මතකයේ හැටියට දිවස ලබන්න කමටහන දෙනවා. මේ හාමුදුරුව ගිහිල්ලා දිවස ලබනවා ඊළඟට බුදු හාමුදුරුවගේ ළඟට ඇවිල්ලා දිබ්බ සෝතේ ලබන කමටහන ඉල්ලනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දිබ්බ සෝතේ ලබන කමටහන දෙන්නේ නැහැ. සුනක්කත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ නොදුන්නේ මොකක් නිසාද කියන කාරණාව හොයන්න බලන්නේ නැතුව තැන් තැන්වල බුදුහාමුදුරු විවේචනය කර කර ගියා. බුදුරජාණන් වහන්සේ මට දිබ්බසෝතේ වඩන කමටහන නොදුන්නේ
මට දිව්‍යමය ඇස පහළුණෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ බයි හිතුණා කිව්වා මට දිබ්බසෝතයක් ලැබුණොත් බුදුරජාණන් වහන්සේ මමයි එක සමාන වෙයි කියලා. අන්න ඒ බය නිසා මට දිබ්බසෝත ලබන කමටහන දුන්නේ නැහැ කියලා මේ භික්ෂුන් වහන්සේ තැන් තැන් වල දැන් කියාගෙන යනවා. පින්වත්නි මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කරුණක් කිව්වේ හේතුව මොකද කියලා හොයන්න බලන්නේ නැතුව මහා බරපතල අකුසල කර්මයක් මේ භික්ෂුව කරගත්තේ. ඇත්තටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝතේ ලබන කමඨහනේ භික්ෂුවට නොදුන්නේ මොකක් නිසා නෙමෙයි ඒ භික්ෂුවට ඒක වඩන්න පුළුවන් ශක්තියක් නැති නිසා. පෙරපින් නෑ දිබ්බ සෝත ලබන කමඨහන වඩන්න. නමුත් ඒ කාරණාව හොයන්නේ බලන්නේ නැතුව අර භික්ෂුව චෝදනා කරනවා. අපිත් සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේ පනෝපමේ ශික්ෂාපද වලට අපිත් සමහර වෙලාවට බොහෝ සෙයින්ම නිඳා කරනවා. සමහර වෙලාවට සමහර අය කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මේ කාරණාව පැනෙව්වට දැන් මේ කාලේ ඒ කාරණාව අදාළ නැහැ කියලා. හරියට නිකන් බුදුරජාණන් වහන්සේට මේ කාලේ බලන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ වගේ. පිටුතුනි බලන්න බුදුවරු කියලා කියන්නේ අසමාන ගුණයකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේලා කියන්නේ අසමාන ගුණයකින් යුක්තයි. ඒ භාග්‍යවතුන් වහන්සේ සමාන බවක් තියෙනවා නම් සමාන වෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. පින්වතුනි හිතලා බලන්න දීපංකර භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කමක් ලැබුණා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනාගතය බලන්න. දීපංකර බුදුහාමුදුරු දේශනා කරන්නේ අපේ බෝසතාණන් වහන්සේ නියත විවරණේ ලබද්දී අනාගතේ තවත් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. තවත් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් ගිය තැන මේ සුමේධ තාපසතුමා ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව එදා දේශනා කළේ උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකපු නිසා. එතකොට හිතන්න දීපංකර බුදුරජාණන් වහන්සේට එහෙම සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් බලන්නට පුළුවන් නම් අපේ පින්වතුන් හිතලා බලන්න මේ අවුරුදු 2500 ගණනක් ඉක්ම වෙච්ච ශාසනය අපේ භාග්‍යවතුන් වහන්සේට බලන්න බැරිද? පින්වත්නි ඒක බලන්න බෑ කියලා කියනවා නම් අපි බුදුරජාන් වහන්සේලගේ මට්ටම ගැන හරියට දන්නේ නැතුවයි කියන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ යම් කිසි ශික්ෂාපදයක් සිව්වණක් පිරිසටම පනවනවා නම් ඒක කරන්න බැරි නිසා නෙමෙයි කරන්න පුළුවන් නිසායි පනවන්නේ. භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කියලම තියෙනවා සූත්‍රයක මහණෙනි මම මේ පනවල තියෙන්නේ නුඹලට කරන්න පුළුවන් ටික විතරයි කියලා. කරන්න බැරි ටික කියලත් නැහැ කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් බුදුහාමුදුරු දන්නවා මේක කරන්න පුළුවන්. නමුත් කරන්න බැරි වෙන්නේ අපේ තණ්හාවේ මට්ටම වැඩි නිසා. තණ්හාවේ මට්ටම වැඩි නිසා පින්වත්නි සමහර වෙලාවට අපට ඒ කාරණාවල් කරන්න සමහර වෙලාවට දුෂ්කර වෙන්න පුළුවන්. පින්වත්නි අපි කියනවා නම් බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඒ ශික්ෂාපද පැනෙව්වට
මේ කාලේට ඒව හදාගන්න පුළුවන් කියලා අපට මොන ඥානයක් තිබිලාද පින්වත්නි අපි මේ කාරණාවක් කියන්නේ. පින්වතුනි යම් කිසි ශික්ෂාපදයක් රකින්න තමන්ට බැහැ කියන කාරණාව එක කරුණක්. මට මේ ශික්ෂාපදය රකින්න බෑ. දැන් එක වැද්දෙක් දවසක් පන්සිල් සමාදන් වෙන්න ගියාම කියනවා මට ශික්ෂාපද 4ක්ම රකින්න පුළුවන්. හොරකම් කරන්න නැතුව ඉන්න පුළුවන්, කාමයේ වරදවා හැසිරෙන්න නැතුව ඉන්න පුළුවන්, බොරු නොකී ඉන්න පුළුවන්, මත්පැන් පානය නොකර ඉන්න පුළුවන්. හැබැයි ස්වාමීනි මට ප්‍රාණඝාතය කියන එක නම් රකින්න බෑ. ඇයි? මගේ වෘත්තිය තමයි සත්තු මරණ එක. මට වෙන ජීවත් වෙන මාර්ගයක් නැහැ. එතකොට මේ රහතන් වහන්සේ අර වැද්දව සමාදන් කරන ශික්ෂාපද 4ක්. ඒ ශික්ෂාපද 4 රැකපුකේ ආනිසංසය මොකද්ද? අර පළවෙනි ශික්ෂාපදයට එහෙම නැත්නම් පස්වෙනියට කරන්න බෑ කියපු ශික්ෂාපදයට රකින්න තැනට මේ වැද්දාගේ හිත හදාගත්තා. දවසක් එක හොරේ රාජමාලිගාවකට ඇතුල් වෙලා වස්තුව හොරකම් කරනකොට අග්‍රමහේෂිකාව මේක දැකලා ඇයට කියනවා මමත් එක්ක රාගයෙන් බැඳෙන්න ඉන්න නැත්නම් මන් නුඹව රයිතුමාට අල්ලලා දෙනවා කියලා. ඒ වෙලාවේදී හොරා කියනවා මට ඒක නම් කරන්න බෑ. මොකද මම හාමුදුරු නමක් ළඟ පොරොන්දු වෙලා තියෙනවා කාමී වරදවා හැසිරෙන්නේ නැහැ කියලා. මොකද මේ වැද්ද දවසක් එක හාමුදුරු නමක් වැඩ ඉන්න ආවාසයකට ගිහිල්ලා ඒ වෙලාවේ ඒ හාමුදුරුවෝ දන්වල දෙන දිහා බලාගෙන ඉඳලා හිතනවා මේ හාමුදුරුවෝ මේ දාණයෙන් කොටසක් මට නොදුන්නොත් මම මේ හාමුදුරුවන්ව මරනවා කියලා. ඒ වෙලාවේ අර හාමුදුරුවෝ දාණයෙන් භාගයක් වළඳලා ඉතුරු භාගෙ දුන්නා. නමුත් අර හොරා හිතපු කාරණාව විතරක් උණි අරක. හොරා බලනවා කොහොමද මේක මේ කාරණාව මේ හාමුදුරු දැනගත්තේ කියලා. එතකොටම දැනගන්නවා මේ නම් සාමාන්‍ය හාමුදුරු නමක් නෙවෙයි රහත් වෙච්ච හාමුදුරු නමක්. ඒකට පැහැදිලා මේ හොරාට බණක් කියන්න හාමුදුරන්ගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඒ වෙලාවේ හොරාව සිල් සමාදන් කරනවා. හොරා කියනවා ස්වාමීනි මට හොරකම් නොකර ඉන්න බෑ. ඒක මගේ වෘත්තිය. හොරකම් කරනකොට මිනිසුන්ට අහු වුණොත් මට මිනිසු මරන්න වෙනවා. ඒක මගේ ජීවිතය රැක ගන්න. මම හොරකම් කරාදි කියලා රයිතුමාගේ ළඟට අරගෙන ගියොත් එහෙම නැත්නම් වෙන කවුරු හරි ඇහුවොත් මම හොරකම් කරේ නෑ කියන්න වෙනවා. ඒක මගේ ජීවිතේ බේර ගන්න. මට මත්පැන් පානය නොකර ඉන්නත් බෑ ස්වාමීනි. හැබැයි මට ඕන නම් එකක් කරන්න පුළුවන්. ඒ තමයි මගේ භාර්යාව නොඉක්මවා මට අන්‍ය කාන්තාවන්ගේ ළඟට නොගිහින් ඉන්න පුළුවන්. ආන්න ඒ වෙලාවේ ඒ වැද්දා එක ශික්ෂාපදයක් සමාදන් වුණා. දැන් මේ කාරණාව නිසා අර රාජ මහේෂිකාව රාගයෙන් බැඳෙන්න ආරාධනා කරාට අර හොරා පොරොන්දු වෙලා තියෙන නිසා ඒක කරන්න බෑ කියනවා. ඒතර මේ සංවාදය ඇතුළේ යනකොට රාජපුරුෂය එළී ඉඳගෙන දොර ඇරගෙන ඇවිල්ලා හොරා ඉන්නව දැකලා රයිතුමාගේ ළඟට අරගෙන යනවා. රයිතුමා මේ පැමිණිල්ල විභාග කරනවා. එතකොට දැනගන්නවා රාජ මහේෂිකාව මේ වගේ යෝජනාවක් කරලා නමුත් මොහු බෑ කියලා. අහලා තියෙනවා ඇයි? ඒ වෙලාවේ කරුණු කාරණාවල් රයිතුමාට හොරා පවසනවා. රජතුමා ඒ වෙලාවේ මේ හොරාගේ තිබෙන අවංක භාවය පිළිබඳ සතුටු වෙනවා. සතුටු වෙලා ඒ හොරාට කියනවා නුඹ හොරකම් කරන එක නතර කරන්න මං නුඹට ගමක් දෙන්න.
ගමක පාලනයක් දෙනවා. බොහෝ ධනය දෙනවා. බොහෝ ආරක්ෂාවකුත් දෙනවා. සිටුවරයෙක් බවට පත් කළා. හොරා කල්පනා කළා. එක සිල්පදයක් රැකලා මට මේ තරම් දේවල් ටිකක් ලැබුණා නම් සිල්පද පහම රැක්කොත් මට මොන වගේ ආනිසංසයක් ලැබෙයිද කියලා එතෙන් පටන් මේ වැද්දා මේ හොරා පන්සිල් පද පහම රකින්න උත්සාහ කරා. මම මේ උදාහරණේ දැක්ුවේ කෙනෙකුට යම්කිසි ශික්ෂාපදයක් සමාදන් වෙන්න බැහැ කියලා හිතෙනවා නම් ඒක වෙනම කරුණක්. මට මේ වෙලාවේ කරන්න බෑ මොකද මගේ තණ්හාව බලවත්, කාමච්ඡන්දය බලවත්, පංච නීවරණ මගේ බලවත් වෙච්ච නිසා දැන් මේක මට තාම කරන්න බෑ. මගේ හිත දියුණු වෙලා නෑ. හැබැයි වරද මොකද්ද? බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයට ගරහලා මෙහෙම දෙයක් කළාට කමක් නෑ කියලා තමන්ගේ වරද සාධාරණී කරගන්න යෑම. ඒකෙන් වෙන්නේ විපත්තිය මොකද්ද? බොහෝ දෙනෙක් පින්වතුනි එහෙම කරන්නේ තමන්ගේ මාන්නය අධික බව නිසා. මොකද තමන් වැරදිකරුවෙක් වෙනවට තමන් අකමැති. ඒ වැරදිකරුවෙක් වෙන එකට අකමැති නිසා බුදුරජාණන් වහන්සේ පනවපු කාරණාවල් වලට නිගහ කරමින් ඒවා ප්‍රතික්ෂේප කරමින් තමන් කරන දේ හරි කියලා ඔප්පුකරන්න වීරියක් ගන්නවා. එතකොට වීරිය ගන්නේ ධර්ම කාරණාවක් ප්‍රතික්ෂේප කරලා. ඒකින් වෙන්නේ මේ සර්වඥතා ඥාණයටයි පින්වතුනි අපි අභියෝග කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ යමක් කියනකොට අපි හොයලා බැලුවට කමක් නැහැ. ඇයි බුදුහාමුදුරුවෝ මේක මෙහෙම කියලා තියෙන්නේ කියලා. නමුත් ඒ කාරණාව ගැන හිතලා ඒක ප්‍රතික්ෂේප කරලා ඒ කාරණාව බැහැර කරනවා කියන කාරණාව නම් පින්වතුනි අතිශයින්ම බරපතල කරුණක්. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව ඊටාම හොඳින් පින්වතුනි වටහා ගන්න. මොකද තමන්ට යම්කිසි දියුණුවක් ලබන්නට ඕන නම් පළමුවෙන්ම තමන් තුළ දියුණු කරගන්න ඕන අංගයක් තියෙනවා. ඒ තමයි අසටෝ හෝති අමායාවී කියන මේ ගුණය. කපටි වෙන්නේ නැතුව, මායාකාරයෙක් වෙන්නේ නැතුව මේ ශාසනයට ඇතුල් වෙන්න. කපටි වෙනවා කියන්නේ සට. මායාකාරයෙක් වෙනවා කියලා කියන්නේ මායාවී. අසට කියන්නේ කපටි නෑ. දැන් කපටි කෙනා මොකද කරන්නේ? තමන්ගේ තියෙන වැරදි හංගනවා. මායාකාරයා මොකද කරන්නේ? තමන්ගේ ළඟ නැති ගුණ පෙන්නනවා. එතකොට තියෙන වැරදි හංගලා නැති ගුණ පෙන්වන්න ගත්තම පිටුතරි කවදාවත් ඒ කෙනාට දියුණු වෙන්න බෑ. ඒකාන්තයෙන්ම සංසාරේ අති දීර්ඝ කාලයක් පිටුතුනි සංසාරේ අසරණ කෙනෙක් බවට ඒ කෙනාපත් වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණාවල් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ හැම කාරණාවක්ම පින්වතුනි පැනෙව්වේ කුමන හෝ හේතුවක් මත. දැන් බුදුරජාණන් වහන්සේ මේ බද්දාලි කියන භික්ෂුන් වහන්සේට ප්‍රධාන මේ භික්ෂු මහා සංඝරත්නයේ ශික්ෂාපදේ පැනෙව්වම අර බද්දාලි කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි මට හිතේ සැකයක් තියෙනවා. ස්වාමීනි මෙහිම පැනෙව්වට මට ඔක කරන්න පුළුවන්ද කියලා. ආන්න ඒ විලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව ගැන කියන අට කතාවේ බද්දාලි කියන භික්ෂුවට එහෙම සිතුවිල්ලක් හිතේ ඉපදෙන්නේ මේ ආහාර පිළිබඳ තණ්හාවක් හිතේ ඉපදිලා තියෙන්නේ මොකක් නිසාද? මේ බද්දාලි කියන භික්ෂුව පෙර ආත්ම භාවයක ජීවිත ගණනාවක් පින්වත්නි කපුටෙක් වෙලා ඉඳලා තියෙන්නේ. මොකද ඒ කපුටෙක් වෙලා හිටපු නිසා මේ බද්දාලි කියන භික්ෂුවට මේ
කාරණාවෙන් මේ කාරණාවෙන් පින්වතුනි අයින් වෙන්න බැරි වෙලා තියෙන්නේ. කපුටගේ ස්වභාවයත් නිතර ආහාර අනුභව කරන එක. ඒ නිසා මේ හාමුදුරන්ට හිතේ බයක් ඇති වෙලා තියෙනවා මට එක වේලක් ආහාර අරගෙන ඉන්න පුළුවන්ද කියලා. මොකද ඕනම කෙනෙක් පින්වතුනි අකුසල් කරන්නේ කරුණු හතරක් නිසා. එක්ක ඡන්දයෙන්, එක්ක බයෙන්, එක්ක මෝහයෙන්. මේ ඡන්දය, බය, ද්වේෂය, මෝහය කියන මේ කාරණාවල් හතරෙන් තමයි බොහෝ දෙනෙක් වැරදි කරන්නේ. ඒ නිසා මේ හාමුදුරන්ට හිතට බයක් ඇති වෙලා තියෙනවා මට මෙහිම ඉන්න පුළුවන්ද කියලා. භාග්‍යතුන් වහන්සේ එතනදී විශේෂයෙන්ම සඳහන් කරනවා පින්වත්නි බද්දාලි කියන භික්ෂුන් වහන්සේ විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී බද්දාලි කියන භික්ෂුන් වහන්සේ විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී ඒ විරුද්ධත්වයේ මතම යෝපන බික්කු විකාලේ කාදනීයන් ආදී වශයෙන් විකාල භෝජනා ශික්ෂාපදය පනවනවා. මෙන්න මෙතන තමයි ඉර මුදුන් වුණයින් පස්සේදී ආහාර අනුභව කරන්නට එපා කියලා විනය ශික්ෂාපදයක් භික්ෂුන් වහන්සේලාට පැනෙව්වේ. බද්දාලි කියන භික්ෂුන් වහන්සේ විරුද්ධත්වයේ ප්‍රකාශ කරද්දී. දැන් බද්දාලි කියන භික්ෂුන් වහන්සේ පින්වත්නි ශික්ෂාපද සමාදන් වෙන්නේ උන්වහන්සේ විකාල භෝජනාවෙන් වළකිලා නැහැ. උන්වහන්සේ විකාලේත් ආහාර අනුභව කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන භික්ෂුන් වහන්සේලා එතෙන් පටන් විකාල භෝජනා ශික්ෂාපදය සමාදන් වෙලා තියෙනවා. එහෙමනම් අදට මේ දේශනාවට ලැබී තිබෙන කාල වේලාව නිමාටපත් වෙලා තිබෙන නිසා අපි ඉදිරි මෙත් සදහම් විකාශනයක් තුලින් දේශනාවක් තුලින් මේ බද්දාලි කියන සූත්‍ර දේශනාවේ ඉතුරු කාරණාවල් ටික සාකච්ඡා කරමු. දේශනාවක් සම්පූර්ණයෙන්ම වටහා ගත්තොත් ඒ දේශනාව තුළ තිබෙන අන්තර්ගත කාරණාවල් පින්වතුනි අපගේ නිවනට උපකාරයක් වෙන පිණිසම වටහා ගන්නට පුළුවන්. එසේ කරුණු කාරණාවල් වටහා ගන්න මේ පින්වතුන්ට ඒ දේශනාව අපි ඉදිරි දේශනාවක් තුළදී තවත් දීර්ඝව විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අද දවසේදී මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් මෙත් සදහම් විකාශනය තුළින් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ සුනන්දා පාර නොම්බර 34න් ඒ නිවසේ පදිංචි පින්වතුන් පිරිස. එයත් බලාපොරොත්තු වෙනවා 2019 ජුනි මාස 29 වෙනි දින මියගිය ඩොන් සුනිල් ජයසුන්දර මහත්මයාට පින් අනුමෝදන් කරන්නට එතුමන්ගේ අද දිනට යෙදී තිබෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කරගෙනයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නේ. ප්‍රාර්ථනා කරනවා මේ උතුම් සද්ධර්ම දානමේ මහ කුසල ක්‍රියාවේ ආනුභාවයෙන් එතුමන්ට භවගාමී ජීවිතය සුවපත් වේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. එසේ පුණ්‍යානුමෝදනා කරමින් ඒ පින් අනුමෝදන් කිරීමේ දායකත්වයේ දරන්නේ ආදරණීය භාර්යාව දූදරු පිරිස මුණුපුරා මිනිපිරිය සහෝදර සහෝදරියන් සහ ඥාති හිතවතුන් පිරිස. එhmenan අපි මේ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාදේ කරනවා සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා මේ වෙලාවේ අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. එවනම් රැස් කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන්
මෙත් සදහම් විකාශයේ අනුශාසක අති ගෞරවනීය සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘ ගලිගමුවේ ඥානදීප නායක මාහිමිපාණන් වහන්සේටත් එවැගේම මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලුම ගිලන් භික්ෂුන් වහන්සේලාටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට නිදුක් බව නිරෝගී බව සැලසේවා. එවැගේම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං